අයිබෝන් දුවේ පුතේ 2022 ගිණුම්කරණය පන්තියේ පාලන ගිණුම් මේකකේ නිබන්ධනයේ ඉදිරි කොටස සාකච්ඡා කිරීම සඳහා තමයි අපි අද දවසේ මේ කාලය ගන්නෙ. එතකොට එදා අපි සාකච්ඡා කළා පාලන ගිණුමක් කියන්නේ මොකක්ද? වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුම කියන්නේ මොකක්ද? වෙළඳ ගෙවී යුතු දෑ පාලන ගිණුම කියන්නේ මොකක්ද? කොහොමද වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමක් සහ වෙළඳ ගෙවී යුතු දෑ පාලන ගිණුමක් පිළියෙල කරන්න කියලා. චූට්ටක් අපි මතක් කරන් ඉමු. වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමක් කිව්වේ දරුවෝ වත්කමක්නේ. වත්කමක තියෙනවා කිව්වේ මොන ශේෂයක්ද? හර ශේෂයක්. ඒ නිසා මේ වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමේ ගනුදෙනු සටහන් කරන රීතිය මොකද්ද කිව්වේ? ගනුදෙනු සටහන් කරන රීතිය මොකද්ද කිව්වේ? ණයගැතියන්ගේ සිදුවෙන වැඩිවීම මොනව කරන්න ඕනේද? හර කරන්න ඕනේ. ණයගැතියන්ගේ සිදුවෙන අඩුවීම මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. වැඩිවීම හර කරන්න ඕනේ, අඩුවීම බැර කරන්න ඕනේ. ඕක තමයි අපි කතා කරේ. ඊට පස්සේ අපි ඊළඟට කතා කළා මොකද්ද? අපි ඊළඟට කතා කළා මෙන්න මේ පාලන ගිණුම් පාඩම සම්බන්ධයෙන් ඊළඟට කතා කළා වෙළඳ ගෙවී යුතු දෑ සම්බන්ධයෙන්. වෙළඳ ගෙවී යුතු දෑ පාලන ගිණුම සම්බන්ධයෙන් මොකද්ද කතා කළේ? මේක වගකීම් ගිණුමක්. වගකීම් ගිණුමක් නිසා මේකේ තියෙනවා කිව්වේ මොන ශේෂයක්ද? බැර ශේෂයක්. මොකද්ද මේ ගිණුමේ සටහන් කරනවා කිව්ව මූලික මූලධර්මය? ණය හිමියන්ගේ සිදුවෙච්ච වැඩිවීම වගකීමක් නිසා මොන පැත්තේ ලියන්න ඕනේ කිව්වද? බැර පැත්තේ ලියන්න ඕනේ කිව්වා. ඒ වගේම ණය හිමියන්ගේ සිදුවෙච්ච මොනවා වීමද? අඩුවීම මොන පැත්තේ ලියන්න ඕනේ කිව්වද? හර පැත්තේ ලියන්න ඕනේ කිව්වා. එහෙමනම් අපි දීපු අභ්‍යාස ටික එකිනෙක සාකච්ඡා කිරීම ආරම්භ කරමු. ඉස්සෙල්ලාම අපිට දුන්නේ ප්‍රශ්නාංක 3. මොකක්ද අපෙන් ඉල්ලලා තියෙන්නේ? වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමක්. කෙලවරින් අපි රුපියල් 1000 කියලා දාගමු. 10 වලින් හදමු ලේසි. බලන්න උඩම දීලා තියෙනවා 2019 අප්‍රේල් 1 වෙනිදා ශේෂය. ළමයි ලැබිය යුතු දෑ කියුවේ වත්කමක් නේද? වත්කමක මොන ශේෂයක්ද තියෙනවා කිව්වේ? හර ශේෂයක්. දානවා ඊගේ කියලා කීයක් තියෙනවද? 75යි. ඊට පස්සේ තියෙනවා ණයට විකුණුම්. ළමයි ණයට වික්කහම ණයගැතිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා නම් මොන පැත්තේද ලියන්නේ? හර පැත්තේ. ණයට විකුණුම් කීයක් තියෙනවද? 100යි. ඊළඟට තියෙනවා විකුණුම් ආපසු එවුම්. ඒ කියන්නේ අහපව් එවනවා. අහපව් එවුවහම ණයගැතිය මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා නම් මොන පැත්තේද දාන්න ඕනේ? බැර පැත්තේ 10යි. ඊළඟට තියෙනවා ණයගැතියන්ගෙන් ලැබුණු මුදල්. ළමයි ණයගැතියන්ගෙන් මුදල් ලැබිච්චාම ණයගැතිය අඩු වෙනවා. අඩු වෙනවා නම් මොන පැත්තෙද දාන්න ඕනේ? බැර පැත්තේ ලැබීම් කියලා දාන්නත් පුළුවන්, මුදල් කියලා දාන්නත් පුළුවන්. 69යි. ඊළඟට දීලා තියෙනවා දුන් වට්ටම්. දුන් වට්ටම් දුන්නහම ණයගැතිය අඩු වෙනවා. අඩු වෙනවා නම් මොන පැත්තෙද දාන්නේ? බැර පැත්තේ. කීයද තියෙන්නේ? 2යි. කපා හරින ලද බොල් ණය. බොල් ණය කපා හරියාම ණයගැතිය මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා නම් මොන පැත්තෙද දාන්නේ? බැර පැත්තේ දානවා. බොල් ණය කියලා කීයද? 1යි. එහෙම නැත්නම් හානි කරන අලාභ අලුතෙන් කියන වචනය. ඔච්චරයි තියෙන්නේ. දැන් උත්තරේ චෙක් කරගන්න. මේ පැත්ත වැඩි 175යි. ඒක මේ පැත්තේ දැම්මා. මේ පැත්තේ තියෙන 9යි 3යි 12යි. 12යි 3යි 15යි එකක් ඉතුරුයි. 7යි 1යි 8යි. 17න් 8ක් ගියාම 9යි. උත්තරේ එනවා 93යි. 15ට ගෙන ගියා මේ පැත්තෙන් ඉදිරියට ගෙන ගියා කියලා 93ක් එනවා. 93ක් එනවා. ඔය තියෙන්නේ අභ්‍යාසංක කීයද? 3 උත්තරය. අභ්‍යාසංක 3 උත්තරය. අභ්‍යාසංක 3 උත්තරය. ඊළඟට යනවා අපි අභ්‍යාසංක 4ට. අභ්‍යාසංක 4ට.
ඒකෙත් අහලා තියෙන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමක් හදන්න. බලන්න වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමක් හදද්දී ඕකේ දීලා තියෙනවා වර්ෂය මුලදී පාලන ගිණුමේ ශේෂය 2105ක් තිබුණලු. ඒක අපිට දහස් වලින්ද කියලා නෑ, සාමාන්‍ය සංඛ්‍යා වලින් දීලා තියෙන්නේ 2105යි ආරම්භක ශේෂය. ඊට පස්සේ තියෙනවා වර්ෂය තුල විකුණුම්. ඔය මොන විකුණුම්ද කියලා දීලා නැහැ. ඒ නිසා අපිට ඔතෙන්දි ගන්න වෙන්නේ ණයට විකුණුම් කියලා. දානවා විකුණුම්. කීයක් තියෙනවද? 6300යි. වික්කහම ණයගැතියෝ වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ හර. ඊට පස්සේ තියෙනවා ණයගැතියන්ගෙන් ලැබුණු මුදල්. ලැබුණු මුදල් ඒ කියන්නේ ලැබීම්. කීයක් තියනවලුද? 6400ක් තියෙනවා. දුන් වට්ටම කියන්නේ ණයගැතිය අඩු වෙන එකක්. අඩු වෙන එකක් නම් බැර. කීයක් තියනවලුද? 125යි. 125යි. ඊට පස්සේ තියනවලු මොනවද? 50ක බොල් ණයක් කපා හැරියා. 50ක බොල් ණයක් කපා හැරියා නම් බොල් ණය දාන්න පාලන ගිණුමේ බැර පැත්තේ 50යි. ඔච්චරයි තියෙන්නේ. දැන් මේ පැත්ත එකතු කරනවා 5යි 8405යි. මෙතන ගන්නවා බිංදුවයි 7යි 3යි 10යි එකක් ඉතුරුයි 66යි. 84න් 66ක් ගියාම මෙතන එනවා 84න් 66ක් ගියාම මෙතන එනවා 18යි. 1830යි. 1830යි. ඔය තියෙන්නේ අභ්‍යාසංක 4 උත්තරය. ඊළඟට යනවා පාලන ගිණුම් එකේ අභ්‍යාසංක 5. ඒත් හදන්න තියෙන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමක්මයි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමක්මයි. අභ්‍යාසංක 5. බලන්න මොනවද තියෙන්නේ? ආරම්භක ශේෂය තියෙනවලු ණයගැති පාලන ගිණුමේ. ඒ කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ 236යි. 236යි. රුපියල් 1000 වලින් උඩින් රුපියල් 1000 කියලා දාගමු. 236යි. ඊළඟට තියෙනවා ණයට විකුණුම් 3125යි. ණයට වික්කාම ණයගැතියෝ වැඩි වෙනවා. ඒ නිසා හර වෙනවා 3125යි. ඊට පස්සේ තියෙනවා දෙන ලද මුදල් වට්ටම් කියන්නේ දුන් වට්ටම්. ණයගැතියෝ අඩු වෙන එකක් බැර පැත්තේ දානවා 160යි. ණයගැතියන් ගෙවූ මුදල් කියන්නේ අපිට ලැබිච්ච ඒවා. බැර පැත්තේ දානවා 2890යි. ඊළඟට ආපසු යවපු එක ණයගැතියෝ අඩු වෙනවා. බැර පැත්තේ දානවා 109යි. ඔච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලණය කරනවා 6යි 5යි 11යි 5යි 1යි 6යි 3යි 3361යි. මෙතන 2යි 9යි 6යි 15යි 1යි 16යි බිංදුවයි 30යි. මෙහෙන් ඉතුරු 1යි 31යි 2යි 202යි. ඔය තියෙන්නේ අභ්‍යාසංක 5 උත්තරය. ඊළඟට ළමයි අභ්‍යාසංක 6. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමක් හදන්න කියන්නේ. අභ්‍යාසංක 6.
උඩින් රුපියල් 1000 කියලා දාගන්න. ඔකේ 250 වල 500 වල තිබුණ නිසා යම් කෙනෙක් 10 වලින් නොද සාමාන්‍ය සංඛ්‍යා වලින් හදුවත් ගැටලුවක් නැහැ. හරිද? ඔතන ළමයි ආරම්භක ශේෂය තියෙන්නේ 15000යි හර පැත්තේ 15යි. බැර පැත්තේ තියෙන්නේ කීයද? 500යි. 500යි කියන්නේ ළමයි 0.5යි. 500යි කියන්නේ 0.5යි. ඊළඟට තියෙනවා ණයට විකුණුම්. ණයට වික්කහම ණය ගැතිය වැඩි වෙනවා. ඒ කියන්නේ පාලන ගිණුමට හර වෙනවා 36ක්. ඊළඟට චෙක්පත් ලැබුණා. ලැබුණු චෙක්පත් ලැබිච්චාම ණය ගැතිය අඩු වෙනවා. එහෙනම් මේ පැත්ත බැර වෙනවා 6ක්. මේක ආරම්භක ශේෂය. මේ ලැබුණු චෙක්පත් ලැබිච්චාම ණය ගැතිය අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ බැර. ඊළඟට තියෙනවා මොනවද? ආපසු එවුම්. ආපසු එවුම් නිසා ණය ගැතිය අඩු වෙනවා. අඩු වෙන නිසා බැර පැත්තට දාන්න ආපසු එවුම්. කීයක් තියෙනවද? 4යි. ඊළඟ කපා හරින ලද බොල් ණය. බොල් ණය කපා හරියාම ණය ගැතිය අඩු වෙනවා. අඩු වෙන නිසා බැර පැත්තේ දාන්න 500යි කියන්නේ 0.5යි. ලැබිය යුතු බිල් අපි නෝට් එකේ දුන්නා. ලැබිය යුතු බිල් මොන පැත්තේ දානවා කිව්වේ? බැර පැත්තේ. මේකට කියනවා කිව්වා ලැබිය යුතු බිල්, අද විනිමය බිල්, එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණය කළ බිල් කියලා 3.5ක් තියෙනවා. දෙන ලද වට්ටම් කියන්නේ දුන් වට්ටම්. දුන් වට්ටම් දාන්නේ බැර පැත්තේ 200යි. 200යි කියන්නේ 0.2යි. ඊළඟට තියෙනවා අගරු චෙක්පත්. ළමයි චෙක් එකක් අගරු වුණාම ණය ගැතියගෙන් සල්ලි නැවත ලැබෙන්න ඕනේ. නැවත ලැබෙන්න ඕන නම් හර පැත්තේ දානවා අගරු වීම කියලා 2.8යි. ඊළඟ ප්‍රතිපිය වීම කියන්නේ හිලව් කිරීම. හිලව් කිරීම දාන්නේ හිලව් කරපුවම ණය අඩු වෙනවා කිව්වා. අඩු වෙනවා නම් දාන්නේ බැර පැත්තේ 500යි. හැබැයි මොකක් කියලාද මෙතන ලියනවා කිව්වේ? වෙළඳ ගෙවි යුතු කියලා. වෙළඳ ගෙවි යුතු දෑ කියලා. ඊළඟට තියෙනවා ලැබුණු මුදල්. මුදල් ලැබිච්චාම ණය ගැතිය අඩු වෙනවා. අඩු වෙනවා නම් බැර පැත්තේ ලියන්නේ මුදල් 31යි. ඊට පස්සේ රූලක් ඉතුරු කරලා එකතු කරන ඉරි දෙක ගහනවා. රූලක් ඉතුරු කරලා එකතු කරන ඉරි දෙක ගහනවා. ඕකේ තියෙනවා අවසාන බැර ශේෂය. බැර ශේෂය දාන්නේ මෙන්න මෙතන දරුවෝ එකතුවට යටින් බැර පැත්තේ. ඒකේ දාන්නේ මොකක් කියලාද? ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා, ඊගේ කියලා. කීයක් තියෙන්නේ? 250යි. 250යි කියන්නේ 0.25යි. මේ පැත්තේ දාන්න 15ට ගෙන ගියා කියලා. 0.25යි. 0.25යි. දැන් මේ ටික එකතු කරන්න 8යි 2යි 10යි. ඒ කියන්නේ 105යි. මේක 80යි කියලා ගන්නෙ. 80යි 25යි 105යි. 105න් මෙතන දැම්මා එකක් ඉතුරුයි. 6යි 12යි 14යි. හතරයි එකයි 5යි 54.05යි. මෙතන මේ පේළිය මුකුත් නැති නිසා මේ 5 එහෙමම දැම්මා. 5යි 5යි 10යි 15යි 20යි 22යි 30ක් වෙන්න නම් 8ක් ඕනේ. 3ක් ඉතුරුයි. 9යි 13යි 16යි 16යි 31යි 47යි 54 වෙන්න 7යි. 15ට ගෙන ගියා 7.8යි 5යි. ඒ කියන්නේ 7850ක් වෙනවා ශේෂය. 7.8යි 5යි.
7850ක් වෙනවා ශේෂය. වෙනවා ශේෂය. ඊළඟ එක අභ්‍යාසාංක 7. අභ්‍යාසාංක 7 උත්තරේ. අභ්‍යාසාංක 7 වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමේ ආරම්භක ශේෂය දීලා තියෙනවා. කීයක්ද ආරම්භක ශේෂය දීලා තියෙන්නේ? බැර පැත්තේ 1000යි. 1000යි කියන්නේ 1යි. හර පැත්තේ තියෙනවලු කීයක්ද? 20000ක්. ඒ කියන්නේ 20යි. ඊළඟට තියෙනවලු ණයට විකුණුම්. ණයට වික්කහම ණයගතියෝ වැඩි වෙනවා. වැඩි වෙන නිසා පාලන ගිණුමට හර කරන්න ඕනේ විකුණුම් කියලා 80යි. ඊළඟට අය කළ පොලිය. ණයගතියෝ පොලිය අය කරපුවම ණයගතියෝ මොනව වෙනවද? අඩු වෙනවා. ණයගතියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් මොන පැත්තෙද දාන්න ඕනේ? වැඩි වෙනවා. වැඩි වෙනවා නම් මොන පැත්තෙද දාන්න ඕනේ? හර පැත්තේ අය කළ පොලිය. පොලිය අය කරපුවම ණයගතියන්ගෙන් ලැබෙන්න තියෙන මුදල වැඩි වෙනවා. ඊළඟට තියෙන ලැබුණු මුදල්. ලැබිච්චම මොකද වෙන්නේ? ණයගතිය අඩු වෙනවා 70යි. මුදල් ආපසු යවුවහම ණයගතිය අඩු වෙනවා. අඩු වෙනවා නම් මොන පැත්තෙද දාන්නේ? බැර පැත්තේ. ආපසු යවුම් 6යි. ඊළඟට තියෙනවා දෙන ලද වට්ටම්. දෙන ලද වට්ටම් කියන්නේ දුන් වට්ටම්. දුන් වට්ටම් නිසා ණයගතිය බැර වෙනවා 1යි. ඊළඟට ළමයි දෙන ලද වට්ටම් කියන ළමයි දුන් වට්ටම්. ලද වට්ටම් එහෙම නෙවෙයි. ඊළඟ එක ළමයි අඩමාන ණය වෙන් කිරීම. මොන තරු ලකුණක් දාගන්න ටියුට් එකේ. අඩමාන ණය වෙන් කිරීම පාලන ගිණුමට ගන්නෙ නෑ. ඊළඟට තියෙනවා කපාහල බොල් ණය ආපසු ලැබීම. අන්න ඒකටත් තරු ලකුණක් දාගන්න. අපි නෝට් එකේ දුන්නා. බොල් ණය දැම්මට බොල් ණය නැවත ලැබීම ණයගති පාලන ගිණුමට දාන්නේ නෑ. මොකද ඔක දැම්මත් සිහිවට සටහනක් විතරයි යන්නේ. ඊළඟ එක ලැබුණු බිල්පත්. ලැබුණු බිල්පත් දාන්නේ බැර පැත්තේ. සල්ලි ලැබුණ හා සමානයි. ලැබුණු බිල්පත් කීයද ළමයි? ලැබුණු බිල්පත් තියෙන්නේ 17යි. ඊළඟට තියෙනවා ළමයි ලැබුණු බිල්පත් අගරු වීම. හැමතිස්සම අගරු වීම මොන පැත්තෙද දාන්නේ? ලැබී යුතු පාලන ගිණුමේ හර පැත්තේ 3යි. එච්චරයි තියෙන්නේ. ඊළඟට අවසාන ශේෂය රූලක් ඉතුරු කරලා ගිණුම තුලණය කරනවා. අවසාන බැර ශේෂය මං කිව්වා අවසාන බැර ශේෂය මේ මෙතන දාන්නේ. එකතුවට යටින් බැර පැත්තේ ඊගේ කියලා 2යි. එකතුවට උඩින් හර පැත්තේ පගේ කියලා 2යි. පගේ කියලා 2යි. දැන් මේ පැත්ත එකතු කරනවා. මේ පැත්තේ එනවා 106යි. දැන් බලනවා මෙතන කීයක වෙනසක් තියනවද කියලා. 70යි 71යි 77යි 78යි 78යි මෙතන තියෙන්නේ 17යි 78යි 17යි 95යි. එතකොට 106න් 95ක් ගියාම මෙතන එනවා කීයක්ද? 11ක්. මේ පැත්ත පගේ මේ පැත්තේ ඊගේ කියලා 11000යි. 11000යි උත්තරේ. උත්තරේ. ඊළඟට යනවා අභ්‍යාසාංක 8. ඊළඟට යනවා අභ්‍යාසාංක 8. වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමක් හදන්න කියන්නේ. කරුණාකර දරුවෝ Taman අභ්‍යාස ටික හදලා පළවෙනි වීඩියෝ එක බලලා අභ්‍යාස ටික හදලා තමයි දෙවෙනි එකට එන්න ඕනේ. නැත්තම් මේ
කියන දේවල් කිසිම දෙයක් Tamanට වැටහෙන්නේ නැහැ. ඔන්න 8 වෙනි එකේ ආරම්භක හරශේෂය තියෙනවා ළමයි 40ක්. චෙක් කරගන්න ඔයා හදපුවා. ආරම්භක බැරශේෂය තියෙන්නේ 2යි. ණයට වික්කහම ණයගැතියෝ වැඩි වෙනවා. ණයගැතියෝ වැඩි වෙන නිසා පාලන ගිණුමට හර වෙනවා 85යි. ණයගැතියන්ගෙන් සල්ලි ලැබෙනවා. සල්ලි ලැබෙනවා කියන්නේ ණයගැතියෝ අඩු වෙනවා. බැර පැත්තට දාන්න 60යි. ප්‍රතිපියවීම කියන්නේ හිලව් කිරීම. හිලව් කරපුවම ණය අඩු වෙනවා. අඩු වෙනවා නම් බැර පැත්තට දාන්න මොකක් කියලාද ලියන්නේ? වෙළඳ ගෙවී යුතු දෑ කියලා. වෙළඳ ගෙවී යුතු දෑ කියලා. ප්‍රතිපියවීම කියලා හැම ලියන්න එපා. ලියලා තියෙනවා නම් ඒක හරි ගස්ස ගන්න. කපාහල බොල් ණය. බොල් ණය කපා හැරියාම අඩු වෙනවා. අඩු වෙනවා නම් දාන්නේ මොන පැත්තේද? බැර පැත්තේ. බොල් ණය. කීයද ළමයි බොල් ණය තියෙන්නේ? 4යි. ඊළඟට ළමයි බොල් ණය නැවත ලැබීම. බොල් ණය නැවත ලැබීම පාලන ගිණුමේ දාන්නේ නැහැ. ඊළඟට දෙනවා ආපසු එවුම්. අහපව් එව්වහම ණයගැතියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් බැර පැත්තේ දාන්න ආපසු එවුම්. දෙකක් තියෙනවා. ඊළඟට තියෙනවා ණයගැතියන් ප්‍රතිග්‍රහණය කළ බිල්. මං කව ප්‍රතිග්‍රහණය කළ බිල් කියන්නේ ලැබිය යුතු බිල්මයි. ප්‍රතිග්‍රහණය කළ බිල් කියන්නේ ලැබිය යුතු බිල්මයි. වා ප්‍රතිග්‍රහණය කළ බිල් කියලා ලිව්වත් කමන්නේ. කීයද තියෙන්නේ? 3000යි. අය කළ පමාපොලිය. ණයගැතියන්ගෙන් ප්‍රමාද ගාස්තුවක් අය කළා නම් ඔවුන්ගෙන් ලැබෙන්න තියෙන මුදල වැඩි වෙනවා. වැඩි වෙනවා නම් මොන පැත්තෙද දාන්න ඕනේ? පමාපොලිය හර පැත්තේ. එච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලණය කරන්න. තුලණය කරපුවාම අවසාන ශේෂයක් තියෙනවා බැර එකක්. ළමයි රූලක් ඉතුරු කරලා ගිණුම තුලණය කරලා අවසාන බැර ශේෂය දාන්නේ එකතුවට යටින් බැර පැත්තේ. කීයද තියෙනවා කියන්නේ 2000යි. මෙන්න මෙතන එකතුවට යටින් ඊගේ කියලා. මේ පැත්තේ එකතුවට උඩින් පගේ කියලා 2යි. දැන් ඒකත් එක්ක එකතු කරන්න මේ පැත්ත 128ක් තියෙනවා. මෙතන බලන්න 60යි 62යි 64යි 68යි 70යි 73යි. මේකෙන් 73ක් ගියාට පස්සේ 55ක් ඉතුරු වෙනවා උත්තරය. 55000යි උත්තරය. මේ අභ්‍යාස අංක 8. ඊළඟට යනවා අභ්‍යාස අංක 9. ළමයි මේ අභ්‍යාස අංක 9 ලියවාගේ පාලන ගිණුම් දෙකක් ඉල්ලා සිටිනවා. එකක් ඔයා හදපු වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම. අනිත් එක ඔයාගෙන් ඉල්ලා සිටිනවා වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම. රුපියල් 1000 කියලා දාගමු. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමයි වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමයි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම සහ වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම. අඩුපාඩු තියෙන අය හදා ගන්න. ලැබිය යුතු දෑ පාලන ගිණුමයි ගෙවිය යුතු දෑ පාලන ගිණුමයි. ඔන්න ළමයි දීලා තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ හර ශේෂය 82ක් තියෙනවලු. මෙන්න මෙතන ලැබිය යුතු දෑ එකේ හර පැත්තේ 82යි. චෙක් කරගන්න පියවරෙන් පියවර. බැර ශේෂය 5යි. ඊගේ කියලා බැර පැත්තේ 5යි. බැර ශේෂය 5යි. ඒ වගේම වෙළඳ ගෙවිය යුතු එකේ දීලා තියෙනවා අපිට හර ශේෂය දීලා තියෙනවා 2යි. හර ශේෂය 2යි. ඊගේ 2යි. බැර ශේෂය දීලා තියෙනවා ඊගේ කියලා 75යි. ඊළඟට තියෙනවා ළමයි ණයට ගැනුම්. ණයට ගත්තාම ණය හිමියෝ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ණය හිමියෝ වැඩි වෙනවා කියන්නේ ගෙවිය යුතු එක බැර.
45යි. ගැනුම් ගත්තාම ඉන්නේ ණය හිමියන්ට. ණය හිමියෝ වැඩි වෙනවා. වැඩි වෙන ඒවා බැර ගෙවිය යුතු එකේ. අහපව් එවනවා. කවුද අහපව් එවන්නේ? ණය ගැතියෝ. අහපව් එවුවාම ණය ගැතියෝ අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මේකේ බැර පැත්තට දානවා. ආපසු එවුම් 3යි. ණයට වික්කාම ණය ගැතියෝ වැඩි වෙනවා. ණය ගැතියෝ වැඩි වෙනවා කියන්නේ ණය ගැතියකට හැර වෙනවා. විකුණුම් කියලා 60යි. ණය හිමියන්ට සල්ලි ගෙවුවාම ණය හිමියෝ අඩු වෙනවා. ණය හිමියෝ අඩු වෙනවා නම් හර පැත්තේ දාන්න ගෙවීම් එහෙම නැත්නම් මුදල් කියලා 20යි. ඊළඟට තියෙනවා ණයගැතියන්ගෙන් සල්ලි ලැබෙනවා. ණයගැතියන්ගෙන් සල්ලි ලැබිච්චාම ණයගැතියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් දාන මුදල් කියලා 35යි. ආපහු යවනවා. අහපහු යවන්නේ කාටද? ණය හිමියන්ට. එතකොට ණය හිමියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් මේ පැත්තේ දාන්න ආපසු යවුම් කියලා 2යි. මේකේ අඩු වෙන ඒවා හර, මේකේ අඩු වෙන ඒවා බැර. ඊළඟට දුන් වට්ටම් නිසා ණය ගැතියෝ අඩු වෙනවා. ණය ගැතියෝ අඩු වෙන නිසා මේකේ දාන්න දුන් වට්ටම් කියලා බැර පැත්තේ 4යි. ලද වට්ටම් නිසා ණය හිමියෝ අඩු වෙනවා. ණය හිමියෝ අඩු වෙනවා නම් මේකේ දාන්න හර පැත්තේ ලද වට්ටම් කියලා 5යි. ඊළඟට තියෙනවා ප්‍රතිපියවීම. ළමයි ප්‍රතිපියවීම කියන්නේ හිලව් කිරීම. මං කිව්වා හිලව් කිරීම දාන්නේ ලැබිය යුතු දෑ එකේ නම් මොන පැත්තේද? බැර පැත්තේ. මොකක් කියලාද දාන්නේ? වෙළඳ ගෙවිය යුතු කියලා. කීයක්ද දාන්නේ? 3යි. ළමයි මේකම වෙළඳ ගෙවිය යුතු දෑ එකේ හර පැත්තේ දාන්න ඕනේ. හැබැයි ලියන්නේ මොකක් කියලාද? වෙළඳ ලැබිය යුතු කියලා. අනිත් එකේ නම ලියන්නේ. කීයක් තියෙන්නේ? 3යි. තරු ලකුණක් දාගන්න ඒ ගනුදෙනුවට පාලන ගිණුම් දෙකටම යන එකම ගනුදෙනුව. පාලන ගිණුම් දෙකටම යන එකම ගනුදෙනුව. ඊළඟට ඔන්න බලන්න ළමයි වරද ගන්න එපා. වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමේ. ඒ කියන්නේ මේකේ අවසාන බැර ශේෂය. ඒ කියන්නේ මං කෝ අවසාන බැර කියන්නේ මේ හරියට දාලා තියෙන්නේ. හරිද? අවසාන බැර කියන්නේ එකතුවට යටින් බැර පැත්තේ කීයක් තියනවලුද? 3000ක් තියනවලු. ඒක අනිත් පැත්තේ පහළට ගෙන ගියා කියලා 3000ක් දාන්න. අවසාන බැර. දැන් මේ ගිණුම ගැනත් දීලා තියෙනවා. මේ ගිණුම ගැනත් දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන්නේ? අවසාන හර ශේෂය මේ මෙතන එක. එකතුවට යටින් අවසාන හර ශේෂය ඊගේ කියලා. කීයක් තියෙනවා කියන්නේ? 4000යි. 4යි. ඒක අනිත් පැත්තේ දාන්න පහළට ගෙන ගියා කියලා 4යි. එච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලනය කරන්න ලැබී යුතු දේ එක මේ පැත්ත වැඩි 145යි. දැන් බලමු මේ පැත්තේ 5යි 40යි 43යි 47යි 50යි 50ක් ගියාට පස්සේ හරියටම 95ක් එනවා. වෙළඳ ලැබී යුතු දේ එකේ 95000ක් එනවා. ඊට පස්සේ අපි බලමු වෙළඳ ගෙවිය යුතු එකේ. වෙළඳ ගෙවිය යුතු එකේ මේ පැත්ත වැඩි 124යි. 124යි. බලමු මෙතන 20යි 24යි 29යි 32යි. මේකෙන් 32ක් ගියාම මෙතන 92ක් එනවා වෙනස. පහළට ගෙන ගියා මේ පැත්තෙන් ඉදිරියට ගෙන ගියා 92000යි. අඩුපාඩු හදාගන්න අඩුපාඩු චෙක් කරගන්න.
අඩුපාඩු හදා ගන්න චෙක් කර ගන්න. දැන් යන්නේ ඊළඟ ගානට. හරියට තමන් හරියට තනියම හදපු අයට ඊළඟ පාඩමට ගියාම හරිම ලේසි. මේවා කට පාඩමින් මම බෝඩ් එකේ ලියද්දි දාපු අයට සෑහෙන අමාරු වෙනවා මේක. එනිසා කරුණාකරලා දැන්වත් තමන් හදලා නැත්නම් හදලා ඉවර වෙලා මේක බලන්න. ඊළඟට අභ්‍යාසංක 10. අභ්‍යාසංක 10 තියෙනවා. වෙළඳ ලැබී යුතුයි කියන්නේ මේ ගිණුමේ ආරම්භක හරශේෂය 60 සහ ආරම්භක බැරශේෂය 2 ලැබී යුතුයි කියේ. ඊළඟට ගෙවිය යුතු එකේ තියෙනවා ආරම්භක හරශේෂය 1යි බැරශේෂය 45. ඊළඟට තියෙනවා ළමයි ණයට ගෙනුම්. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වෙනවා. ණය හිමියෝ වැඩි වෙනවා නම් දාන්නේ බැර පැත්තේ ගෙනුම් 85යි. ණයට විකුණනවා. ණයට වික්කහම ණය ගැතියෝ වැඩි වෙනවා. ණය ගැතියෝ වැඩි වෙනවා කියන්නේ ලැබී යුතු එකේ හර පැත්තේ 90යි. ණය හිමියන්ට ගෙවුවහම ණය හිමියෝ අඩු වෙනවා. එතකොට ගෙවීම් දාන්නේ හර පැත්තේ 20යි. ණය ගැතියන්ගෙන් ලැබෙනවා. ලැබිච්චාම ණය ගැතියෝ අඩු වෙනවා. අඩු වෙච්චාම දාන්නේ බැර පැත්තේ මුදල් 45යි. 25යි. ඊළඟට ප්‍රතිපියවීම කියන්නේ හිලව් කිරීම. හිලව් කිරීම දාන්නේ බැර පැත්තේ කීයද තියෙන්නේ 1යි. මොකක් කියලාද මෙතන ලියනවා කිව්වේ? දැන් ගෙවි යුතු දෑ. මේක අනිත් එකටත් එන්න ඕනේ කිව්වා. ඒකට එනවා කිව්වේ මොකක් කියලාද? වෙළඳ ලැබී යුතු දෑ කියලා. 1යි. මේක පාලන ගිණුම් දෙකටම යන එකම ගනුදෙනුව කිව්වා. පාලන ගිණුම් දෙකටම යන එකම ගනුදෙනුව ප්‍රතිපියවීම. ඊළඟට තියෙනවා ළමයි මොකද්ද? ණය හිමියන්ට අය කළ පමා පොලිය. ළමයි ණය හිමියෝ අපෙන් පොලියක් අය කරපුවම අපි ණය හිමියන්ට ගෙවන්න තියෙන ගාණ මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා නම් ණය හිමියකේ දාන්නේ මොන පැත්තේද? බැර පැත්තේ පොලි 1යි. ආපසු යවුම්. ආපහු යවුවහම ණය හිමියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් දාන්නේ මේකේ හර පැත්තේ ආපසු යවුම් 2යි. ආපසු යවුම් 2යි. ඊළඟට තියෙන ණය ගැතියන් අය කළ පොලිය. ණය ගැතියෝ පොලියක් අය කරපුවම ඔවුන්ගෙන් ලැබෙන්න තියෙන මුදල වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ හර පැත්තේ දාන්න පොලි 2යි. ළමයි මේකේ හර වෙච්ච පොලිය මේකේ බැර උනේ. මේකේ බැර වෙච්ච දුන් වට්ටම් මේකේ ලද වට්ටම් ලෙසයි යන්නේ. ගිණුම් දෙක මාරු වෙලා යන්නේ. ආපසු එවුම්. අහපව් එව්වහම ණය ගැතියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් බැර පැත්තේ දාන්න ආපසු එවුම් කියලා. කීයක් තියෙන්නේ 10යි 1යි. ඔන්න බලන්න අර අවසාන ශේෂ ටික. ඒක දාන්නේ හොඳට කියවලා බලන්න. අන්තිම දවසට වෙළඳ ලැබී යුතු දෑවල බැර ශේෂය. වෙළඳ ලැබී යුතු දෑ කියන්නේ මේ ගිණුමේ බැර ශේෂය. එකතු කරන ඉරි දෙක ගහලා එකතුවට යටින් මේ හරි ලකුව දාලා තියෙන්නේ. එකතුවට යටින් බැර පැත්තේ බැර ශේෂය කීයද තියෙන්නේ? 10යි 1යි. අනෙක් පැත්තේ පහළට ගෙන ගියා කියලා 1යි. ඊළඟට ළමයි ගෙවි යුතු එකේ බලන්න දීලා තියෙනවා අවසාන හර ශේෂය
හර ශේෂය කියන්නේ මේ මෙතන හරි ලකුණක් දාලා තියෙන්නේ. හර ශේෂය හර පැත්තේ. කීයක් තියෙනවා කියන්නේ 2යි. මේ පැත්තේ පගේ කියලා දාන්න 2යි. පගේ කියලා දාන්න 2යි. එතකොට මේ පැත්ත වැඩි 133යි. ඒකෙන් මේ පැත්තේ 24ක් ගියාම 109ක් එනවා. දැන් මේ ගිණුමට යනවා. මේ ගිණුමේ මේ පැත්ත වැඩි 153යි. ඒකෙන් මෙතන 29ක් අඩු කරනවා. 29ක් අඩු කරපුවාම එනවා 124ක් ලැබී යුතු එකේ. ලැබී යුතු එකේ කීයක් එනවද? 124ක් එනවා. ලැබී යුතු එකේ 124ක් එනවා. ඊ අපි හදලා ඉවර කළේ අභ්‍යාසංක කීයද? 10. අභ්‍යාසංක 10. ඊළඟට දුන්නේ අභ්‍යාසංක 15. ඊළඟට දුන්නේ අභ්‍යාසංක 15. ඒකේ තියෙන්නේ වෙළඳ ගෙවිය යුතු එකක්. මේක විතරයි. වෙළඳ ගෙවිය යුතු එකක්. මේක විතරයි හදන්න තියෙන්නේ. ගෙවිය යුතු එකක්. බලන්න. ඒකේ දීලා තියෙනවා අභ්‍යාසංක 15 ආරම්භක ශේෂය ගෙවිය යුතු එකේ 125යි. හැබැයි ළමයි අපිට මොන පැත්තේද කියලා නැහැ. ළමයි අපි දන්නවා ගෙවිය යුතු කියන්නේ වගකීමක්නේ. වගකීමක තියෙන කිව්වේ නැතත් මොන ශේෂයක්ද? බැර ශේෂයක්. දානවා රුපියල් 1000 කියලා 125ක් තියෙනවා බැර ශේෂය. ඊළඟට තියෙනවා වර්ෂය තුලදී ණයට ගත්ත ඒවා 950. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ බැර පැත්තේ 950යි. ඒකෙන් 25ක් අහපව් යවුවා. අහපව් යවුවාම ණය හිමියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් දාන්න හර පැත්තේ ආපසු යවුම් කියලා 25යි. ඊළඟට තියෙනවා ණය හිමියන්ට ගෙවලා තියෙනවා. ණය හිමියන්ට ගෙවුවාම ණය හිමියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් හර පැත්තේ දාන මුදල් කියලා 900 කීයද? 15යි. ඊළඟට තියෙනවා ලැබුණු වට්ටම් තියෙනවා ලද වට්ටම්. ලද වට්ටම් නිසා ණය හිමියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් හර පැත්තට දාන්න 12යි. ලද වට්ටම් එච්චරයි තියෙන්නේ. මේ පැත්ත වැඩි 1075යි. ඒක මේ පැත්තේ දානවා. මෙතන එනවා වෙනසක් 10යි 12යි 3යි 15යි එකක් ඉතුරුයි 5යි 2යි 7යි එකක් ඉතුරුයි 10යි එකසිය 23යි. ඉදිරියට ගෙන ගිය ශේෂය 123ක් එනවා. ඒ අභ්‍යාසංක 15 උත්තරය. ඊළඟට ළමයි අභ්‍යාසංක 16. මේ අභ්‍යාසංක 16 හොඳට බලන්න. මේ අභ්‍යාසංක 16 ඔයාගෙන් පාලන ගිණුම් දෙකම හදන්න කියනවා. ඒගොල්ලෝ අතරින් යම්කිසි වරදක් වෙලා මේ පාලන ගිණුම් ක්‍රමයේදී ඒ වැරද්ද හොයාගන්න ඔවුන්ගේ කළමනාකරණය තීරණය කළා තියෙනවා පාලන ගිණුම් පිළියෙල කරන්න. එතකොට ඒක පිළියෙල කිරීමේ අවස්ථාව දීලා තියෙන ඔයාට. පිළියෙල කිරීමේ අවස්ථාව දීලා තියෙන ඔයාට. එතකොට පිළියෙල කරන්න ඕනේ ඒක දීලා තියෙන ඔයාට.
ඔයාලට පිළියෙල කරලා අහනවා ඒගොල්ලෝ අතින් වැරද්ද සිදු වෙලා තියෙන්නේ කොතනද කියලා ඔයාලට හොයලා පෙන්නන්නලු. හදමු නැති අය රූල් කරගන්න T ගිණුම් 2ක්. අභ්‍යාසංක 16. වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමයි වෙළඳ ගෙවී යුතු දෑ පාලන ගිණුමයි. ඉක්මනින් බලන්න ළමයි ඒක ඉස්සෙල්ලාම තියෙනවා වෙළඳ ලැබී යුතු දෑ ශේෂ ලයිස්තු ඒකතුව. ළමයි ශේෂ ලයිස්තු ඒකතුව පාලන ගිණුමට ගන්නෙ නෑ. ඒකට තරු ලකුණක් දාගන්න. ඊළඟට තියෙනවා වෙළඳ ගෙවී යුතු දෑ ශේෂ ලයිස්තු ඒකතුව. ඒකත් ශේෂ ලයිස්තු ඒකතුව පාලන ගිණුමට ගන්නෙ නෑ. ඒකටත් තරු ලකුණක් දාගන්න. හැබැයි ළමයි ඔය දෙකම දීලා තියෙන්නේ මාසේ අන්තිමට. ඒ කියන්නේ කවදද? අවුරුද්දේ අන්තිමට. ඒ කියන්නේ 12:31. ආන්ගේ දින දෙක රවුම් කරගන්න. හැබැයි අපිට පාලන ගිණුම මේ අවුරුද්දට හදන්න කියන්නේ ඒක හදන්න ඕනේ 1 ශේෂ. ඒක ඊට යටින් දීලා තියෙනවා. 1 කියන්නේ ආරම්භක ලැබී යුතු. ලැබී යුතු කියන්නේ වත්කමක තියෙන්නේ මොන ශේෂයක්ද? හර ශේෂයක්. දානව ශේෂය ඊගේ කියලා 60යි. හර පැත්තේ ලැබී යුතු එකේ. ඊළඟ ගෙවී යුතු එකක් දීලා තියෙනවා. ගෙවී යුතු කියන්නේ වගකීමක්. වගකීමක් නිසා බැර පැත්තේ දාගන්න ශේෂය 45යි. රුපියල් 1000 කියලා දාන දෙකේම. ඊළඟට තියෙනවා ළමයි ගැනුම් ජර්නල් ඒකතුව. ගැනුම් ජර්නල් ඒකතුව කියන්නේ ණයට ගැනුම්. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වෙනවා. ණය හිමියෝ වැඩි වෙනවා නම් මොන පැත්තෙද දාන්නේ? බැර පැත්තේ 60යි. ඊළඟට තියෙනවා ණයට වික්කා. ණයට විකුණුම් ජර්නල් එක කියන්නේ ණයට විකුණුම්. ණයට වික්කාම ණය ගැතිය වැඩි වෙනවා. ඒ නිසා මේකට දාන්න 80යි. ඊළඟට තියෙනවා ළමයි අහපව් එවනවා. ආපසු එවපුවම ණය ගැතිය අඩු වෙනවා. අඩු වෙනවා නම් බැර පැත්තට දාන්න ණය ගැතියන්ගේ ආපසු එවුම් කියලා 10යි. ඊළඟට තියෙනවා ආපසු යවුම්. අහපව් යවන්නේ කාටද? ණය හිමියන්ට. අහපව් යවුවාම ණය හිමිය මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා නම් දාන්න හර පැත්තට ගෙවී යුතු එකේ 5යි. ලද වට්ටම් තීරු එකතුව. වට්ටම් ලැබෙන්නේ කාගෙන්ද? ණය හිමියන්ගෙන්. ණය හිමිය අඩු වෙනවා. එහෙනම් මේකේ මේ පැත්තේ දාන්න ලද වට්ටම් කියලා 4යි. දුන් වට්ටම් තීරු ඒකතුව කියන්නේ වට්ටම් දෙනවා. දුන් වට්ටම් දාන්නේ ණය ගැති පාලන ගිණුම් මොන පැත්තේද? බැර පැත්තේ 3යි. ඊළඟට ණය ගැතියන්ගෙන් ලැබීම් දාන්නේ ණය ගැතිය අඩුවීමක්. අඩුවීමක් දාන්නේ මොන පැත්තේද? බැර පැත්තේ 85යි. ණය හිමියන්ට කළ ගෙවීම් දාන්නේ ණය හිමි පාලන ගිණුමේ මොන පැත්තේද? හර පැත්තේ. මුදල් කියලා හරි ගෙවීම් කියලා හරි 40යි. ඔච්චරයි ළමයි තියෙන්නේ. දැන් ලැබී යුතු එක තුලණය කරන්න මේ පැත්ත 140යි. 85යි 95යි 98ක් ගියාට පස්සේ මෙතන 42ක් එනවා උත්තරය. පහළට ගෙන ගියා. මේ පැත්තෙන් ඉදිරියට ගෙන ගියා. දැන් මේක ගන්නවා මේ පැත්ත 49යි. සෝරි මේ පැත්ත වැඩි 105යි.
මේ පැත්තේ තියෙන්නේ 49ක් විතරයි. 105න් 49ක් ගියාම මෙතෙන්ට එනවා කීයද? 56ක් ශේෂය. දැන් අපෙන් අහන ඕක වරද සිදු වෙලා තියෙන ස්ථානය මොකද්ද කියලා. ඒක හොයාගන්නේ මෙහෙමයි දරුවෝ. පාලන ගිණුම් ක්‍රමයේදී තියෙන සුවිශේෂත්වයක් තියෙනවා. මොකක්ද ඒ සුවිශේෂත්වය? පාලන ගිණුමෙන් ලැබෙන අවුරුද්දේ අන්තිම ශේෂය ශේෂ ලයිස්තු එකතුවට සමාන වෙන්න ඕනේ. බලන්න ළමයි ලැබිය යුතු එකේ පාලන ගිණුමේ අවුරුද්දේ අන්තිමට 42000ක් ආව නේද? ඔයාට දීලා තියෙනවා අර උඩම අපි තරු ලකුණක් දාගත්තේ වෙළඳ ලැබිය යුතු එකේ කීයක් තියෙනවද ශේෂය? 42000ක් තියෙනවලු. ඔයාට පේනවා මේ දෙක සමානයි. ඒ කියන්නේ ওই දෙකේම වරදක් වෙලා නැහැ. ඊළඟට ළමයි ගෙවිය යුතු එකේ ඔයාට ආව රුපියල් 56000. හැබැයි ළමයි ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙන්නේ කීයද? 58000යි. එහෙනම් ළමයි අපිට පේනවා එතන වැරද්දක් වෙලා තියෙනවා. එතකොට දැන් අපි කියන්න ඕනේ වරද සිදු වෙලා තියෙන ස්ථානය මොකද්ද කියලා උතන පැහැදිලිව අහලා තියෙනවා. එතකොට වරද සිදු වෙලා තියෙන ස්ථානය මොකද්ද කියලා අහපුවම අපේ ළමයි ලියුවොත් ණයහිමි පාලන ගිණුමේ වැරදි වෙලා තියෙන කියලා ඔයාගේ පාලන ගිණුමට පරීක්ෂකවරයා වැරද්ද දානවා. මොකද ඔයා කියනවා ඔයා හදපු එකේ වැරද්ද වෙලා තියෙන්නේ කියලා. නෑ ඔයා මේක හරියට හැදුවා. එහෙනම් මෙතන වැරද්ද වෙලා තියෙන්නේ කොහෙද? ඒගොල්ලෝ හදපු ශේෂ ලයිස්තුවේ. ඒ කියන්නේ කීය තුලද? 58 තුලයි වැරද්ද වෙලා තියෙන්නේ. එහෙනම් ලියන්න යටින් වාක්‍යයක්. වරද සිදු වී ඇතැයි වරද සිදු වී ඇතැයි සිටිය හැක්කේ 12:31 දිනට සිටිය හැක්කේ 12:31 දිනට 12:31 දිනට වෙළඳ ගෙවිය යුතු ශේෂ ලයිස්තුවේ එකතුව වන වෙළඳ ගෙවිය යුතු ශේෂ ලයිස්තුවේ එකතුව වන වෙළඳ ගෙවිය යුතු ශේෂ ලයිස්තුවේ එකතුව වන රුපියල් 58000 තුලයි. රුපියල් 58000 තුලයි. ඊළඟට යනවා අපි 20 වෙනි ප්‍රශ්නය. 20 ඒකේ ළමයි වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමයි වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමයි දෙකම හදන්න ඕනේ. මේ විදිහට රුපියල් 10 කියලා දෙකම හදන්න ඕනේ. ඒකේ ආරම්භක ශේෂ දීලා තියෙන දරුවෝ අතිරේක තොරතුරු වල ලැබිය යුතු දෑ එකේ දීලා තියෙනවා ආරම්භක ශේෂය 1565 හර ඔයාලට කියලා තියෙනවා හර කියලා. ඒ වගේම දීලා තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමේ 860ක බැර ශේෂයක්. දෙවෙනි අතිරේක තොරතුරටත් අපි ගිහිල්ලා යමු. අංක 1 නෙමෙයි අතිරේක තොරතුර ඒක 2 වෙන්න ඕනේ. ඒකත් 1 කියලා මේ විදිහට තියෙන්නේ. ණය හිමියෙකු වෙත ගෙවන ලද 12000ක වටිනාකමක් සහිත චෙක් පතක් ප්‍රමාණවත් ශේෂයක් නොතිබීම නිසා බැංකුව විසින් 2020 මැයි 31 වෙනිදා කියන්නේ අන්තිම දවසේ අගරු කරලා තිබුණා. හරිද? එතකොට සෙවන හાર્ඩ්වෙයාර් කියන්නේ මේක මේ ආයතනය මොකද කරන්නේ? ඒක පියවන්න ජූනි මාසයේදී අලුත් චෙක් පතක් දෙන්න එකඟ වෙලා තියෙනවා ජූනි මාසෙදී. ඒතර අපි එකඟ වෙලා තියෙනවා ඒගොල්ලන්ට ලබන මාසෙත් තව එකක් දෙන්න. ලබන මාසුණාට අපිට හදන්න කියන්නේ මැයි මාසෙටනේ. ඒ කියන්නේ මැයි මාසෙදී මේ චෙක් එක රිටර්න් වෙලා. කාගේද? ණය හිමියන්ගේ. ළමයි ණය හිමියන්ට දීපු චෙක් එකක් රිටර්න් වෙලා තිබුණොත් ඔවුන්ට ගෙවන්න තියෙන ගාණ මොනව වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා නම් ළමයි ණය හිමි පාලන ගිණුමේ දාන්න බැර පැත්තේ. ඒ කියන්නේ ගෙවිය යුතු එකේ බැර පැත්තේ දාන්න අගරු කියලා 12යි. අගරු කියලා 12යි. දැන් අපි යමු උඩින් තියෙන තොරතුරු ටිකට. ණයට වික්කහම ණය ගැතියෝ වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ මේකට හර වෙනවා 750යි. ණයට ගත්තහම ණය හිමියෝ වැඩි වෙනවා. ණය හිමියෝ වැඩි වෙනවා කියන්නේ මේකේ බැර පැත්තට දාන්න ගැනුම් කියලා 450යි.
ගැනුම් කියලා 450යි. 350යි. ගැනුම් කියලා 350යි. ඊළඟට තියෙනවා ළමයි ණය හිමියන්ට ගෙව්වා. ණය හිමියන්ට ගෙව්වා නම් ණය හිමියෝ හර වෙනවා 450යි මුදල්. තම් ගෙවීම් කියලා දැම්මත් කමන්නේ. ඊළඟට තියෙනවා ණය හිමියන්ගෙන් ලද වට්ටම්. ලද වට්ටම් නිසා ණය හිමියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් පාලන ගිණුමේ හර පැත්තේ දාන්න ලද වට්ටම් 4යි. ණයගැතියන්ගෙන් සල්ලි ලැබෙනවා. සල්ලි ලැබිච්චාම ණයගැතියෝ අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ බැර පැත්තට දාන්න 725යි. ඊළඟට දුන් වට්ටම් ණයගැතියෝ අඩු වෙනවා. බැර පැත්තේ දාන්න කීයද? 14යි. ඔච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලනය කරන්න මේ පැත්ත 15යි. 23යි 2315යි. 5යි 4යි 9යි 9යි 6යි 15යි එකක් ඉතුරුයි. 4යි 4යි 7යි 11යි එකක් ඉතුරුයි. 8යි 23න් 8ක් ගියාම 15යි 1576ක් වෙනවා ශේෂය. 15ට ගෙන ගියා ඉදිරියට ගෙන ගියා කියලා එනවා 1576ක්. ඊළඟට මේක ගන්නවා. මේ පැත්ත වැඩි 2යි. 6යි 6යි 12යි. එකක් ඉතුරුයි 11යි 1යි 12යි 1222ක් එනවා. මේ පැත්ත 4යි 8යි 12යි 12යි එකක් ඉතුරුයි 6යි 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 12යි එකක් ඉතුරුයි 5යි 12න් 5ක් ගියාම 7යි 768ක් එනවා අවසාන උත්තරය. ඊළඟ එකට යනවා අපි. අභ්‍යාස අංකය 21. අභ්‍යාස අංකය 21. බලන්න 21 තියෙනවා. ඔයාලට තොරතුරු වාගයක් දීලා. ඒකේ අපි එක ගාණක් විතරක් වෙනස් කරගන්න කිව්වා. ඒ මොකද්ද? ආරම්භක ශේෂය තියෙන 13000 කියන එක 1,30,000ක් කරගන්න කියලා අපි කිව්වා. ඒකේ අපිට දීලා තියෙන්නේ වෙළඳ ලැබිය යුතු එකට අදාළ තොරතුරු විතරයි. මේ ගිණුම ඕනේ නැහැ. ලැබිය යුතු විතරයි ඕනේ වෙන්නේ. ඒකේ දීලා තියෙනවා දරුවෝ ආරම්භක ශේෂය ලැබිය යුතු එකේ 130යි. ලැබිය යුතු කියන්නේ වත්කමක තියෙන්නේ හර ශේෂයක් 130යි. බිඳුවක් එන්න ඕනේ කියලා කිව්වා. ගනුදෙනු කරුවන්ගෙන් ලැබුණු මුදල් ඔය කියන්නේ ණයගැතියන්ගෙන් සල්ලි ලැබිලා තියෙනවා. ලැබිලා තියෙනවා නම් ණයගැතිය අඩු වෙනවා. බැර පැත්තට දාන මුදල් කියලා 686යි. දුන් වට්ටම් නිසා ණයගැතිය අඩු වෙනවා. අඩු වෙන නිසා බැර පැත්තේ දාන්න දුන් වට්ටම් කියලා 14යි. ඊළඟට දීලා තියෙනවා ළමයි අවුරුද්දේ අන්තිමට වෙළඳ ලැබිය යුතු මුදල් කියන්නේ ණයගැතියෝ. අවුරුද්දේ අන්තිම ණයගැතියෝ කියන්නේ ළමයි වත්කම. වත්කමක තියෙන්නේ මොන ශේෂයක්ද? හර ශේෂයක්. කීයක් තියෙනවද? 181යි. හර ශේෂය දාන්නේ හර පැත්තේ එකතු කොට යටින් 181යි. මේක අනිත් පැත්තේ දාන්නේ 181යි. හර ශේෂය. හර ශේෂය දාන්නේ හර පැත්තේ. මේ පැත්තේ පල්ගී කියලා දැම්මා. ඔයාට ගානේ කියන්නේ මුළු විකුණුම් වල අගය හොයන්න. විකුණුම් වෙන්නේ ණයගැති පාලන ගිණුමේ මෙතන. මේක තමයි ඔයාට හොයන්න කියන්නේ.
ඒක හොයන්නේ මෙහෙමයි. මේ පැත්තේ එකතු කරනවා ඉස්සෙල්ලාම 10යි 1යි 11යි. එකක් ඉතුරුයි 10යි 18යි 18යි එකක් ඉතුරුයි 7යි 1යි 8යි 881යි. ඒකෙන් 130ක් ගියාම මෙතෙන්ට එනවා 751ක්. ඒ කියන්නේ 7,51,000ක් එනවා විකුණු. උත්තරේ වෙන්නේ කීවෙනි එකද? 4 වෙනි උත්තරය. උත්තරේ 4 වෙනි එක. උත්තරේ 4 වෙනි එක. 7,51,000යි. ඊළඟට යනවා ළමයි 22 වෙනි ගාන. ඒකෙත් පාලන ගිණුම් දෙකම ඕනේ. වෙළඳ ලැබී යුතු දෑ එකයි, වෙළඳ ගෙවී යුතු දෑ එකයි දෙකම ඕනේ. වෙළඳ ලැබී යුතු දෑ එකයි, වෙළඳ ගෙවී යුතු දෑ එකයි. රුපියල් 1000 කියලා දාලා පාලන ගිණුම් දෙකම. උඩම දීලා තියෙනවා ඒකේ මාසික තොරතුරු දීලා තියෙන්නේ. වෙළඳ ගෙවී යුතු දෑ පාලන ගිණුමේ ශේෂය තියෙනවා 2352ක්. ගෙවී යුතු කියන්නේ වගකීමක්. වගකීමක තියෙන බැර ශේෂයක් 2352යි. ලැබිය යුතු කියන්නේ හර ශේෂයක් 1780යි. 1780යි. ඊළඟට තියෙනවා ණයට ගැනුම්. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වෙනවා. ණය හිමියෝ වැඩි වෙනවා කියන්නේ බැර 6100යි. ගැනුම්. ණය හිමි එකට එන්නේ ගෙවී යුතු එකට බැර. ණයට වික්කා. ණයට වික්කහම ණය ගැතියෝ වැඩි වෙනවා. එහෙනම් පාලන ගිණුමට හර වෙනවා විකුණුම් කියලා 4800යි. ණය හිමියන්ගෙන් ලද වට්ටමක් හම්බෙච්චාම ණය හිමියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් දාන්න හර පැත්තේ ලද වට්ටම් කියලා 250යි. ඊළඟට ණය හිමියන්ට ගෙවීමක් කරපුවම ණය හිමියෝ අඩු වෙනවා 4050යි ගෙවීම මුදල්. ඊළඟට තියෙනවා ණය ගැතියන්ගෙන් ලැබුණු මුදල්. ලැබිච්චාම මොකද වෙන්නේ? ණය ගැතියෝ අඩු වෙනවා. අඩු වෙනවා නම් බැර පැත්තේ දානවා මුදල් කියලා 3950යි. ලියා හරින ලද බොල් ණය නිසා ණය ගැතියෝ අඩු වෙනවා. බැර පැත්තේ දාන්න 70යි බොල් ණය. එච්චරයි ළමයි ඒකේ තියෙන්නේ. දැන් ගිණුම තුලණය කරමු මේ පැත්ත. 6580යි. 6580යි. දැන් බලමු මේ පැත්ත බිඳුවයි. 7යි 5යි 12යි 12යි 6යි 18යි. එකක් ඉතුරුයි 40යි. 40යි 25යි 65යි. උත්තරේ එනවා 2560ක්. ඊළඟට යනවා ගෙවී යුතු එකට. ගෙවී යුතු එකේ මේ පැත්ත වැඩි 52යි 61යි 23යි 84යි 8452යි. දැන් මෙතන බලනවා 52ක් තියෙනවා. එකක් ඉතුරුයි 43යි. 43ක් ගියාම 41ක් ඉතුරුයි. 4152ක් එනවා. ඒ හැදුවේ 22 වෙනි ගාන.
ඊළඟට යනවා 23 වෙනි ගානට. ඊළඟට යනවා 23 වෙනි ගානට. මේ 23 වෙනි ගානේ තියෙනවා වෙළඳ ලැබී යුතු දෑවල හරශේෂය 2560යි ලැබී යුතු දෑ මේකේ 2560යි. ඊළඟට වෙළඳ ගෙවී යුතු දෑවල පෙරශේෂය දීලා තියෙනවා 3200යි පෙර එක. ගෙවී යුතු දෑකේ බැර. ඊළඟට තියෙනවා ළමයි ණයට ගැනුම්. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වෙනවා. ණය හිමියෝ වැඩි වෙනවා කියන්නේ වගකීම් වැඩිවීමක් බැර 5200යි. ඊළඟ ණයට වික්කහම ණය හිමියෝ නෙමෙයි ණය ගැතියෝ වැඩි වෙනවා. ණය ගැතියෝ වැඩි වෙනවා නම් මෙතෙන්ට එනවා 6200ක් හර. අහපව් යවුවහම ණය හිමියෝ අඩු වෙනවා 750ක් හර. ආපසු යවු. ණය හිමියෝ අඩු වෙනවා. ණය හිමියන්ගේ ලද වට්ටම නිසා ණය හිමියෝ අඩු වෙනවා. එහෙනම් ණය හිමියෝ හර ලද වට්ටම්. ණය හිමියන්ට කළ ගෙවීම ණය හිමියන්ට ගෙවුවහම ණය හිමියෝ අඩු වෙනවා. එහෙනම් මේකේ හර පැත්තට 4500යි මුදල්. ණයගෙතියන්ගෙන් සල්ලි ලැබෙනවා. එතකොට ණයගෙති පාලන ගිණුමට බැර වෙනවා 3200ක් වෙළඳ ලැබී යුතු දෑයකට. ඔච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලනය කරනවා මේ පැත්ත වැඩි 8760යි. මෙතන එනවා 5560ක්. මේකේ මේ පැත්ත වැඩි 8400යි. මෙතන එනවා 100යි 0.2යි. එකක් ඉතුරුයි 8යි 11යි 5යි 16යි 16යි 8යි 24යි. දෙකක් ඉතුරුයි 6යි 6යි 2යි 8යි 2800ක් එනවා වෙළඳ ගෙවී යුතු දෑ පාලන ගිණුමේ ශේෂය. අඩුපාඩු හදා ගන්න. ඊළඟට දරුවෝ 24 වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුමක් විතරයි ඉල්ලන්නේ 24. ලැබී යුතු දෑ විතරයි. ඒ කියන්නේ මේ ගිණුම විතරයි ඕනේ. ඒකේ දීලා තියෙනවා ළමයි ජනවාරි 1 වෙනිදාට ආරම්භක ශේෂය වත්කමක් නිසා හර පැත්තේ 114යි. ඊළඟට දීලා තියෙනවා ළමයි දල ණයට විකුණුම් දීලා තියෙනවා. එතනම දීලා තියෙනවා වෙළඳ වට්ටම 10%ක් කියලා. දරුවෝ මතක තියාගන්න වෙළඳ වට්ටම් කිසිම වෙලාවක ගිණුම් වල දාන්නේ නැහැ. එදා වාක්‍යයකුත් දුන්නා උදාහරණයකුත් දුන්නා වෙළඳ වට්ටමක් දුන්නා නම් මොකද කරන්න ඕනේ? විකුණුම් වල හෝ ගැනුම් වල අගින්න ඒක අඩු කරන්න ඕනේ. එතකොට බලන්න කොහොමද වෙළඳ වට්ටම දාන්නේ? විකුණුම් තියෙනවා 150ක් ඒකෙන් 10%යි වෙළඳ වට්ටම. 10% කියන්නේ 15000යි. ඒ කියන්නේ 150න් 15ක් තමයි වෙළඳ වට්ටම වෙන්නේ. එතකොට 15ක් ගියාට පස්සේ මේ මෙතන විකුණුම් කියලා දාන්නේ 135යි. වෙළඳ වට්ටම කෙලින්ම අඩු කරලා දාන්නේ. ඊළඟට තියෙනවා ලැබුණු මුදල්. මුදල් ලැබිච්චාම ණයගැතිය අඩු වෙනවා. මුදල් කියලා දාන්න බැල පැත්තේ 140යි. ලැබුණු විනිමය බිල්පත්, ඒ කියන්නේ ලැබී යුතු බිල්. ඒක දාන්නේ ලැබුණු බිල්පත්.
ඒක දාන්නේ බැර පැත්තේ 10යි. අගරු විනිමය බිල්පත් අපි දන්නවා අගරු වීම මොන පැත්තෙද දාන්න ඕනේ? හර පැත්තේ හැම විටම දාන්න ඕනේ ලැබිය යුතු එකේ. බිල්පතක් අගරුණත් චෙක් පතක් අගරුණත්. කපාහල බොල් ණය. බොල් ණය දාන්නේ මේක බැර පැත්තේ. කීයද එන්නේ? 1යි. කොච්චරයි? මෙතන එනවා 4යි. 25යි 254යි. ඒකෙන් 151ක්. මෙතන කීයක් එනවද? 103ක් එනවා. ශේෂය 103යි. ඒ 24 වෙනි ගාන ඔයගොල්ලන්ට දුන්නේ. ඊළඟට ආයෙ තියෙන්නේ 25. ඒකෙත් හදන්න තියෙන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමමයි මේකමයි. වෙළඳ ලැබිය යුතු එකමයි හදන්න තියෙන්නේ. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. ඒකේ දීලා තියෙනවා ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ආරම්භක ශේෂය 825ක් තියෙනවලු. හර පැත්තේ 825යි හර කියලාම තියෙනවා. මාසේ ණයට විකුණුම් ණයට වික්කාම ණය ගැතියෝ වැඩි වෙනවා. එතකොට හර 3242යි විකුණුම්. බොල් ණය කපා හැරීම බොල් ණය කපා හැරියාම ණය ගැතිය අඩු වෙනවා. අඩු වෙනවා නම් මේ පැත්තේ දාන්න බොල් ණය කියලා 28යි. පෙර මාසයේදී කපාහල බොල් ණයක් නැවත ලැබිලා තියෙනවා. අනදරුව අපි කිව්වා බොල් ණය නැවත ලැබීම පාලන ගිණුමට දාන්නේ නැහැ. ලැබී යුතු ගිණුම් වලින් මාසය පුරාවටම ලද මුදල් කියන්නේ ණය ගැතියන්ගෙන් මුදල් ලැබිච්ච ඒවා. මේ පැත්තට දානවා 3105යි මුදල්. ලැබී යුතු දුන් වට්ටම අන්න එතන ළමයි ලැබී යුතු කියන වචනේ කපලා දාන්න දුන් වට්ටම ඔය තියෙන්නේ ලැබී යුතු කියන වචනේ කපලා දාන්න එතන. ඒක අර උඩේ කියම ලැබී යුතු එක බෙදලා තියෙන්නේ 24යි. දුන් වට්ටම නිසා ණය ගැතිය අඩු වෙනවා බැර පැත්තට දාන්න දුන් වට්ටම් කියලා 24යි. ඔච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලනය කරන මේ පැත්ත වැඩි 7යි. මෙතන 6යි. හාරදාස් 67යි. මෙතන එනවා 8යි 5යි 13යි 17යි බිංදුවයි. එකක් ඉතුරුයි 5යි. 5යි 1යි 6යි. මෙතන 31යි 9යි 910ක් එනවා. ලැබී යුතු දෑ පාලන ගිණුමේ ශේෂය 910ක් එනවා. ඊළඟට 26 වෙනි ගාන. ඒකේ ඕනේ ළමයි වෙළඳ ගෙවි යුතු දෑ පාලන ගිණුමක්. ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මේ ගිණුමක් ඕනේ. වෙළඳ ගෙවි යුතු දෑ පාලන ගිණුමක්. පැහැදිලිව කියනවා වෙළඳ ගෙවි යුතු දෑ පාලන ගිණුමක් ඕනේ. ඒකේ තියෙනවා ළමයි ගෙවි යුතු දෑ පාලන ගිණුමේ ආරම්භක ශේෂය. හැබැයි මොන පැත්තේද කියලා ඔයාට කියලා නැහැ. ඔයා දන්නවා ගෙවි යුතු නම් මොන පැත්තේද ශේෂය තියෙන්නේ? බැර පැත්තේ තියෙනවා 1050යි ශේෂය. ඊළඟට තියෙනවා ගැණුම්. ඔය ගෙවි යුතු සම්බන්ධ ගැණුම් කියන්නේ ණයට ගැණුම්. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වෙනවා. වැඩි වෙනවා නම් බැර පැත්තට එන්නේ 1814යි. ඊට පස්සේ තියෙනවා ආපසු යවුම්. අහපව් යවුවාම ණය හිමිය අඩු වෙනවා. එහෙනම් හර පැත්තට දානවා 125යි.
සැපයුම් කරුවන්ගෙන් ලදවට්ටම් නිසා ණය හිමිය අඩු වෙනවා. අඩු වෙන නිසා හර පැත්තට දාන්න 50යි. ඕම් බලන්න හොඳට. මොකද්ද තියෙන්නේ? ගෙවි යුතු පාලන ගිණුම් මේ අන්තිම දවසට මාසේ අන්තිම දවසට ශේෂය 1689යි. හැබැයි දරුවෝ මොන පැත්තේද කියලා කියලා නැහැ. කියලා නැත්නම් ඔයා මොන පැත්තේ කියලාද ගන්න එක බැර පැත්තේ. මොකද ගෙවි යුතු කියන්නේ වගකීමක් නිසා බැර පැත්තේ දාන්නේ. බැර පැත්ත කියන්නේ එකතුවට යටින් බැර පැත්ත. 1689යි ශේෂය. අවසාන උත්තරේ. ඒක මේ පැත්තේ දානවා පහළට ගෙන ගියා කියලා 1689යි. ඔයාලට දීලා තියෙනවා. අවසාන ශේෂය බැර පැත්තේ දාන්නේ. එච්චරයි තියෙන්නේ. දැන් ඔයාලට කියන්න මොනවද මේ තොරතුරු ඇසුරෙන් ගෙවි යුතු පාලන ගිණුම සකස් කළා ණය හිමියන්ට කරපු ගෙවීම හොයන්නලු. ගෙවීම කියන්නේ දරුවෝ මෙන්න මෙතන මුදල් කියන සංඛ්‍යාව වාට හොයන්න කියන්නේ මේක. ඒක හොයන්නවා ගිණුම තුලණය කළා. දැන් මේ පැත්ත තුලණය කරන්න 64යි 28යි 2864යි. ඒකෙන් මේ තුනේ මේකතු අයින් කරමු. 9යි 5යි 14යි බිංදුවයි එකක් ඉතුරුයි 9යි 5යි 14යි 2යි 16යි බිංදුවයි එකක් ඉතුරුයි 7යි 1යි 8යි බිංදුවයි එකක් ඉතුරුයි. එතකොට එතන 1යි දෙකක් වෙන්න නම් මෙතන 1යි 10යි. ණය හිමියන්ගේ ශේෂය කීයක් එනවද? 1000ක් එනවා. 26 වෙනි එකේ උත්තරය. ණය හිමියන්ට කළ ගෙවීම් හොයන්න කිව්වේ ඒක 1000ක් තියෙනවා. ඊළඟට දරුවෝ අවසාන ගාන අපි හෝම්වර්ක් වලට දුන්න අභ්‍යාසංක 29. ඒකේ ඔයාට හදන්න කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමක් විතරයි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමක් විතරයි. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමක් විතරයි. රුපියල් 1000 කියලා දාලා හදමු. මොකද්ද ඔයාලට දීලා තියෙන්නේ? ආරම්භක ශේෂය 25000ක් දීලා තියෙනවා. 25යි හර පැත්තේ. බැර පැත්තේ ආරම්භක ශේෂය තියෙනවලු 2යි ඊගේ කියලා. ආරම්භක ශේෂය බැර පැත්තේ 2යි. ණයට වික්කහම ණය ගැතියෝ වැඩි වෙනවා. එහෙනම් මේකට හර වෙනවා විකුණුම් කියලා 194යි. මුදල් ලැබිච්චා මේ අහපව් එව්වහම ණය ගැතියෝ අඩු වෙනවා. බැර පැත්තට දාන්න ආපසු එවුම් කියලා 1යි. මුදල් ලැබිච්චාම ණය ගැතියෝ අඩු වෙනවා. අඩු වෙන නිසා බැර පැත්තට දාන්න 188යි ආපසු එවුම්. ඊළඟට ලැබිය යුතු බිල් දානවා කිව්වේ පාලන ගිණුමේ මොන පැත්තේද? බැර පැත්තේ ලැබිය යුතු බිල් අපි නෝට් එකක් දුන්නා 2යි. දුන් වට්ටම් දාන්නේ පාලන ගිණුමේ බැර පැත්තේ. දුන් වට්ටම 6ක් තියෙනවා. ඊළඟට අවසාන ශේෂයේ අපි අන්තිමට දාගමු තරු ලකුණක් දාගන්න. ඊළඟට කියනවා වෙළඳ ගෙවිය යුතු දෑ ලෙජරයට හිලව් කරන ලද ලැබිය යුතු දෑ ශේෂයන්. ඔය කියන්නේ හිලව් කිරීම. ළමයි හිලව් කිරීම දානවා කියේ මොන පැත්තේද? බැර පැත්තේ 4යි. ලියන්නේ මොකක් කියලාද? වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. වෙළඳ ගෙවිය යුතු දෑ කියලා 4යි. ඊළඟට ළමයි තියෙනවා යටින් තව එකක්. මොකද්ද? ණය ගැතියන්ගෙන් ලද 2000ක චෙක් පතක් මාර්තු 15 වෙනිදා අගරු වෙලා තියෙනවා. මේකට මාර්තු 31 තෙක් තාම චෙක් එකක් ලැබිලා නැහැ. ලැබිලා නැත්නම් ලැබිය යුතුයි. චෙක් එකක් රිටර්න් වෙච්චාම ණය ගැතියන්ගේ වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ මේකේ මොන පැත්තෙද දාන්න ඕනේ?
හර පැත්තේ දානවා අගරු වීම කියලා 2000යි. 2යි. ඊළඟට අපි අර දාමු අර අතන තරු ලකුණක් දාපු එක අන්තිම දවසට වෙළඳ ලැබී යුතු දෑයකේ බැර ශේෂය කියන්නේ එකතුවට යටින් බැර පැත්තේ මේ හරියට දාලා තියෙන තැන. මොකක් කියලා දාන්නේ? ඊගේ කියලා. කීයක් තියනවලුද බැර ශේෂය? 3000ක් තියෙනවා 3යි. ඒක අනිත් පැත්තේ දාන්න පහලට ගෙන ගියා කියලා 3යි. ඔච්චරයි ළමයි තියෙන්නේ. දැන් මේ පැත්ත එකතු කරමු. 9යි 11යි 3යි 14යි. එකක් ඉතුරුයි. 20යි 22යි. 224යි. දැන් මේ පැත්ත බලනවා 3යි 11යි 13යි 19යි 4යි 23යි 1යි 24යි. දෙකක් ඉතුරුයි. 20යි 22ක් වෙන නම් මෙතන දෙකක් එනවා. උත්තරේ කීයක් එනවද? 21යි. එතකොට අපි සාකච්ඡා කරලා අවසන් කළේ වෙළඳ ලැබී යුතු දෑ පාලන ගිණුම් හේවත් සහ ණයගැති පාලන ගිණුම් හේවත් වෙළඳ ගෙවී යුතු දෑ පාලන ගිණුමයි කියන්නේ ණය හිමි පාලන ගිණුමත් ණයගැති පාලන ගිණුමත් සම්බන්ධයෙන් ඔයාට දීපු අභ්‍යාස ටික එහෙම නැත්නම් ඔයාට දුන්න ගෙදර වැඩ ටික අපි සාකච්ඡා කළේ. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ පාලන ගිණුම් ටියුට් එකේ කියන්නේ 9 වෙනි ටියුට් එකේ අවසාන කොටස මේකේ මේ කියන්නේ ව්‍යවහාරයන් ඒ කියන්නේ මේවා භාවිතයන් පිළිබඳව අපි ඊළඟ කොටසේ කතා කරමු. එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස් ටික අවසන් කරනවා. මේ සතියේම අපි දවස් කිහිපයකින් පාලන ගිණුම් කොටස මෙතනින් අවසන් කරනවා. ඒ නිසා ඒකට තවත් අපි ඔන්ලයින් එකක් අපි ලබා දෙනවා. බොහොම